ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොවිඩ් ප්‍රභේද ග්‍රීක බසින් නම් කරයි. සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ යලි විවෘත වෙයි. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පළමුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙයි. තවත් කොවිඩ් මරණ 43ක් ගත වූ මාසය තුල පමණක් කොවිඩ් මරණ 800 ඉක්මවයි. මෙරට සමස්ත කොවිඩ් මරණ 1487 දක්වා ඉහළට. ගත වූ මාසය තුල මෙරටින් 78,000 ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක්. සමස්ත රෝගීන් සංඛ්‍යාවත් 1,86,000 ඉක්මවයි. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් වෙනම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අත්අඩංගුවටගත් වැඩිම පිරිස ඊයේ දිනෙන්. ගිනිගත් නෞකාවේ කපිතාන්වරයාගෙන් පැය 14ක ප්‍රකාශ සටහන් කරගනී. වංචනික ලෙස වෙළඳාම් කටයුතු වල නිරත වූ වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ඇමති බන්දුල කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර වයස අවුරුදු 24ක තරුණියක්ද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසයක කාලය තුලදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1487 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් කොවිඩ් මරණ 4ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 39 මැයි මාස 20 වනදා සිට මැයි මාස 30 වනදා දක්වා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වයස අවුරුදු 55ට වඩා අඩු පුද්ගල මරණ 9ක්ද ඊයේ දින වාර්තා වී ඇති අතර වයස අවුරුදු 24ක තරුණියක්ද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුලදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 811ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2912 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලයන් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි පුද්ගලයන් 2882 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 490ක් ලෙසයි. ගම්පහින් 322ක්, කළුතරින් 260ක්, ගාල්ලෙන් 94ක්, මාතරින් 33ක්, හම්බන්තොටින් 102ක්, රත්නපුරෙන් 98ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 36ක්, මොනරාගලින් 7ක්, බදුල්ලෙන් 65ක්, නුවරඑළියෙන් 13ක්, මහනුවරින් 261ක් වාර්තා වී තිබෙනවා. මාතලෙන් 126ක්, මඩකලුපුවෙන් 150ක්, අම්පාරෙන් 50ක්, ත්‍රිකුණාමලෙන් 111ක්, අනුරාධපුරෙන් 124ක්, පොළොන්නරුවෙන් 57ක්, කුරුණෑගලින් 145ක් වාර්තා වී ඇති අතර පුත්තලමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, වවුනියාවෙන් 16ක්, මන්නාරමෙන් 46ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9ක්, කිලිනොච්චෙන් 27 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149ක්. ඒ අනුව ගත වූ මාසයක කාලය තුලදී පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 78,217 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 1,86,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත් හේන ලක්ෂපාන මොරහේනගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 34 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා ලබාගත් PCR පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දෙනු ලැබුවා. මහනුවර වැවරවුමේ සංඝරාජ මහවතේ පිහිටි පෞද්ගලික හෝටලයක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී තලදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේ. රට තුළ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හමුවේ පසුගිය 21 වනදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ වසා දැමීමට පියවර ගැනුණා. කෙසේ වෙතත් දින 10ක් පුරා පැවති අදාළ තහනම අද ඉවත් කෙරෙනු අතර අද සිට ගුවන් තොටුපළ යලි විවෘත කෙරුණා. එලෙස ගුවන් තොටුපළ යලි විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් යානය වූයේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්.
අද අලුයම 2:15ට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරන ගුවන් යානයෙන් මගින් 53 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව UL 218 දරන ගුවන් යානයෙන් ගුවන් මගින් 116ක්, UL 206 දරන ගුවන් යානයෙන් ගුවන් මගින් 120ක්, UL 226 දරන ගුවන් යානයෙන් ගුවන් මගින් 120ක්, UL 1264 දරන ගුවන් යානයෙන් ගුවන් මගින් 92ක් හා UL 202 දරන ගුවන් යානයෙන් ගුවන් මගින් 66 දෙනෙකු පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සියත අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන් සියලු දෙනා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර අද දින ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි අද වෙනකොට ඉන්දියාවත් ඒ වගේම වියට්නාමයේ සංචාරකයන් දින 14ක් තුල උන් ඇතුළත උන් ඒ රටවල් වල ඉඳලා තියෙනවනම් උන්ව ලංකාවට ගෙන්නන්නේ නැහැ. නැත්නම් ඉතින් සාමාන්‍ය පරිදි දැන් සංචාරකයෝ හා ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙච්ච දේ. තාවකාලිකව ගුවන්තොටුපළ වැහුවා. විවෘත කරාම ආපහු මුලින් ඉඳන් අර කටයුතු ක්‍රියාත්මක වෙනවා. එයාපෝට් එක වහලා තියන්න බෑ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ එයා බොහෝ දෙනෙක් ඒගොල්ලන්ට එන්න ඉල්ලීම් කරනවා. එයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ. COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින පුද්ගලයන් 84565 දෙනෙකුට එන්නත් කරන කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 1521 දෙනෙකුට එන්නත් කර ඇති අතර සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින එන්නත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 70887ක්. ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයන් 10157 දෙනෙකුට ඊයේ දින එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරු වලින් යලි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ මුල්වරට හඳුනාගත් වෛරස් ප්‍රභේදය වෙන B117 යන වෛරස් ප්‍රභේදය ඇල්ෆා ලෙසත් B1.3.5 ලෙස දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස් ප්‍රභේදය බීටා ලෙසත් ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් B1.6.1.7 ලෙස හඳුනාගත් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ලෙසත් නම් කර තිබෙනවා. එසේම බ්‍රසීලයෙන් හඳුනාගත් P1 නම් වෛරස් ප්‍රභේදය ගැමා ලෙසත් නම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. එම වෛරස් ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත් වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමකින් අපේක්ෂා කරනවා. එසේම නව වෛරස් ප්‍රභේදයක් හඳුනා ගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවයට පත් නොවිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1047ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන නීති ක්‍රියාත්මක වූ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම පිරිස මෙය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා අද දිනේත් ක්‍රියාත්මකයි. එලෙස සංචරණ සීමා ක්‍රියාත්මක වුවත් අදත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග වාහන වලින් පිරී ගොස් තිබූ අයුරු දක්නට ලැබුණා.
මේ අතර අද උදෑසන 6න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් 1047ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සංඛ්‍යාව මෙතෙක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම සංඛ්‍යාව වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඉන් පුද්ගලයන් 160ක් මාතලේ ප්‍රදේශයෙන්ුත් 119ක් නිකවැරටිය ප්‍රදේශයෙන් සහ 98ක් මහනුවරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේ සංචරණ සීමා පැන වූ කාලවකවානුවේ සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 19102ක්. අත්‍යවශ්‍ය සේවායයි පවසමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරන පුද්ගලයින්ට සහ අදාළ ආයතන ප්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඊයේ දිනේදී අපි නිරීක්ෂණය කරනු ලැබුවා බොහෝ පුද්ගලයන් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකින් බව පවසමින් ලිපි ඉදිරිපත් කරන ආකාරයේ අද දිනේදී විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. මෙහිදී යම් ආකාරයකට ව්‍යාජ ලේඛනයක් යම් තැනැත්තෙක් ඉදිරිපත් කරලා තියෙනවා නම් නැත්නම් යම් ආයතන ප්‍රධානියෙක් ඔහුගේ සේවය අවශ්‍ය නොමැති අවස්ථාවක ලිපියක් නිකුත් කරලා තියෙනවා නම් එම ආයතන ප්‍රධානීන්ට එරෙහිවත් අදාළ පුද්ගලයාට එරෙහිවත් කූට ලේඛන සකස් කිරීම සහ නිරෝධායන ක්‍රියාවලියට පටහැනි ක්‍රියාවක් කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණයේදී නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබා දුන් කොළඹ පිහිටි සුපිරි හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. කොළඹ තරුපයේ හෝටලයක පැවැත් වූ සිද්ධියට අදාළව අද දිනේත් තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම උපන්දින සාදයක් පැවැත්වීමට අදාළව මෙහිදී යම් ආකාරයකට නිරෝධායන රීති උල්ලංඝනය කළ ඒ වගේම සංචරණ සීමා උල්ලංඝනය කළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම අදාළ හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවද නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. නිරෝධායන නීති නොතකා කොළඹ සුපිරි හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනා මත රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඊයේ දින අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා. නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් සිය උපන්දින සාදය පැවැත් වූ කුරුණෑගල නගරාධිපතිවරයා සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා අද කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. රාජ්‍ය සභාව කඩලා අදට හරියටම මාස 10 හමාරයි. රාජ්‍ය සභාව කඩපු අපරාධකරුවන්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි 5ක් දාලා තියෙනවා. ඒකෙන් එකක් දැම්මේ මම කුරුණෑගල පොලිසිය. අනිත් පැමිණිලි 4ම දැම්මේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. නගරාධිපති තමයි මේකේ ප්‍රධානම වග උත්තරකරු. අත්අඩංගුවට ගත්තේ නැහැ. මම දැක්කා පෞගේ දවසේ රූපවාහිනියේ නගරාධිපති පොලිසියට එක්කන් යනවා. මම හිතුවා අපි දාපු පැමිණිල්ලට අත්අඩංගුවට අරගෙන වෙන්න ඇති. අපට සිලිබොල. ඊපු ගමන් මෙන්න කට්ටියක් ඉන්නවා. මාස් මොකක්වත් නැහැ. කොරෝනා නීතිය රට වහලා තියෙන්නේ. ඊටපන්දන් වාගේ පත්තු වෙනවා. නගරාධිපති පූ ගාලා පිම්බා. දැන් අර කෙලයි යනමනම් ඔක්කොම ටික දැන් කොරෝනා තියෙනවා නම් කොරෝනා වෛරසය ඔක්කොම කේක් එකට පතිත වුණා. කැපුවා. මේ කවාගෙන යනවා. මේක මාර වැඩක්. එහෙමනම් රාජ්‍ය සභාව විනාශ කරපු නගරාධිපතිට ආණ්ඩුව පැත්තෙන් පොලිසිය පැත්තෙන් දක්වපු උපහාරයද මයිල් ගහක්වත් තොල්ලන්න ඉඩ දෙන්නේ නැහැ කියපු ඇමතිවරුන්ට දැන් මේ වෙනකොට මම හිතන්නේ දෙලොව රත් වෙලා ඇති. සංචරණ සීමා කාලය තුළ වංචනික ලෙස වෙළඳාම් කටයුතු වල නිරත වන වෙළඳුන්ගේ බලපත්‍ර හොසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ මීගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දැන් අපි මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ තුල ගොවිද්‍රව්‍ය නිෂ්පාදන විකුණ ගන්න බෑ කියන සංකල්පය වෙනස් වෙලා තියෙනවා. 3 වෙනිදා සහ 4 වෙනිදා දින දෙක තුලත් අපේ විශේෂ බාර අමාත්‍ය ආර්ථික මධ්‍යස්ථාන බාරව ඉන්න ශෂේන්ද්‍ර රාජපක්ෂ හැමතිතුමා නියම කරලා තියෙනවා 3-4 දිනවලත් මේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තියන්න කියලා. ඒ නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ අපි හමුදාවේ රට මගින් සතොස් මගින් සකස් කරනු ලැබූ සහන මල්ලක් රුපියල් 1000ක මිලට බෙදා හැරීමේ කටයුතුත් කෙරෙනවා. ඒ වගේම ගෙන්ගෙට යන බලපත්‍රලාභී වෙළෙන්දෝ ජනාධිපති එකතු වීම තුලින් හුඟියකින් තොරව මේ ද්‍රව්‍ය ජනතාවට ලබා දෙන්න තමයි මේ සියලු දෙනා උත්සාහ දරන්නේ. මේ අවස්ථාවේදී අසාමාන්‍ය ලෙස ලාභ ලබන එක වැළැක්වීම සඳහා පරිභෝග කටයුතු අධිකාරිය අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා මේ දවස්වල වැටලීම් කටයුතු කරනවා. ඒ අසාමාන්‍ය ලෙස මිල වැඩි කරලා විකුණනේවට අපි මැදිහත් වෙලා ඉවරලා ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නවා. දැන් වංචනික ලෙස වෙළඳාමේ යෙදෙන අයගේ නම් බලපත්‍රයේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ මේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අවලංගු කරනවා.
ගිනි ගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ දින පැය 14ක් පුරා ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොළඹ වරායට වයිඹ දෙසින් නාවික සැතපුම් 9.5ක දුරින් නැංගුරම්ලා තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නැමැති බහලුම් ප්‍රවාහන නෞකාව ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය 20 වනදායි. සිංගප්පූරු දජය යටතේ යාත්‍රා කරමින් තිබූ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණ තිබුණේ ඉන්දියාවේ හසීරා වරායේ සිටයි. මේ වන විට අදාළ නෞකාවේ ගින්න ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව පාලනය කර තිබෙනවා. මේ අතර MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව 10 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් පත් කරනු ලැබුවා. ඒ අනුව එම නිලධාරීන් ඊයේ දින නෞකාවේ කපිතාන්වරයාගෙන් MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනි ගැනීම සම්බන්ධයෙන් පැය 14ක කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දින MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගේ ප්‍රකාශය පැය 14කට ආසන්න කාලයක් සටහන් කරනු ලැබුවා. එහි ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය පැය 13කුත් එවැගේම නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරුවරයාගේ ප්‍රකාශය පැය 12කට ආසන්න කාලයකුත් සටහන් කරනු ලැබුවා. ඒ සම්බන්ධව තවදුරටත් විමර්ශන පවත්වනවා. ඒ වගේම මේ පිළිබඳව විශේෂඥ මත සහ සාක්ෂි ලබා ගැනීම නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම පරිසර හානියට අදාළව එම උද්ෘත සමග අද දිනේදී ගරු නීතිපතිතුමා හමු වී වැඩිදුර උපදෙස් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා. මේ අතර බේරුවල දීවර වරායේ කළමනාකාර එරංග එඩ්වඩ් මහතා ප්‍රකාශ කරන්නේ මාළු ආහාරයට ගැනීමට බිය නොවිය යුතු බවයි. මේ වන විට රට තුළ බොරු මතයක් යනවා මාළු කෑම ශරීරයට අහිත කරයි කියලා. ඒක අප ප්‍රතික්ෂේප කරනවා. ප්‍රධාන ලෙසම බේරුව දීවර වරාය ගත්තට පස්සේ බේරුව දීවර වරායේ යාත්‍රා 730ක් තියෙනවා බෞද්ධ යාත්‍රා. ඒ යාත්‍රා 188ක් ජාත්‍යන්තර මුහුද සඳහා බලපත්‍ර ලබාගෙන ජාත්‍යන්තර මුහුදේ මසුල් මැරීමේ නිරත වෙනවා. සෙසු යාත්‍රා දේශීය මුහුදු සීමාවේ මුහුදු සැතපුම් 200කට ආසන්න මුහුදු සීමාව තමයි රැකියාවේ නිරත වෙන්නේ. මෙම මසුන් කිසිදු ආකාරයකට රසායනික ද්‍රව්‍ය හෝ කිසිදු දෙයක් සිදු වෙලා නැහැ. ලංකාවේ සිටින සියලුම දීවර වරායන්නේ මසුන් පරිභෝජනය සුදුසුයි. වරායල් වලින් සිද්ධ වෙන්නේ බහුදින දීවර කටයුතු. ඒ නිසා මේ ගොඩ මාර්ගයේ දීවර කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒ නිසා බහුදින යාත්‍රා හැමතිස්සම මුහුදු සතම්ම 200කට හැපැත්තෙන් තමයි මේ රැකියාවල් කරන්නේ. ඒ නිසා මාළු පරිභෝජනයට කිසිම බිය වෙන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. දැන් මේ කුණාටු තත්ත්වයත් එක්ක මේ මුහුදේ රළු ගතියත් එක්ක ඒ තියෙන තෙල් අපවිත්‍ර ද්‍රව්‍ය ඔක්කොම එන්නේ ගොඩ. ඒ නිසා කුඩා ඔරු පොඩි බෝට්ටු වගේ වලට තමයි මේකේ බලපෑම ගොඩාක්ම තියෙන්නේ. බහුදින යාත්‍රාවලින් කිසිදු මාළු මිලදී ගැනීමට බය වෙන්න එපා කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අමාත්‍ය මණ්ඩලයේ විසින් ගත් තීරණ කිහිපයක් දැන් 1969 අංක 1 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. අනුරාධපුර දකුණ සහ අනුරාධපුර උතුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම හේතු කොටගෙන බලපෑමට ලක්වන පුද්ගලයන් වෙත වන්දි ගෙවීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. මේ අතර දේශීය සහ ජාත්‍යන්තර නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කිරීම පිණිස යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා දීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය පරිපාලන ඒකකයේ සහ වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඉන්ධන මිලදී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍ය උදේ ගමන්පිල මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. මේ අතර සීමා සහිත ශ්‍රී ලංකන් එයාලයින්ස් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා නියෝජිතයින් තෝරා ගැනීම සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. නව පොලිස් මූලස්ථාන සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. පෙරපාසල් ගුරුවර ගුරුවරියන් සඳහා ගුරු අභිමානී දීමනා ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. ප්‍රමාණවත් පරිදි පොහොර නොමැතිවීම හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑම් සිදු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද මම දකින දේ පෞද්ගලිකව මම දැකපු දේ තමයි තේ වගා කරන කුඩා තේවතු හිමියන් ගාවට ගිහිලා බැලුවාම ඒ අයගේ අඳෝනාව. ඉතින් අපි පෞද්ගලිකව දැක්ක අද තේ දළු වලට වෙලා තියෙන හානිය මොකක්ද කියලා. තේ දළු අද කපාට වෙලා විශේෂයෙන්ම අපි දන්නවා නයිට්‍රජන් ප්‍රමාණය අඩු වීම නිසා, පොර හිඟකම නිසා අද තේ දල්ල වැඩ කරන්න නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ රවුමේ දළු ටික කැඩුවට පස්සේ ඊගා රවුමේ නම් දළු ටිකක් ඉතුරු වෙන එකක් නැහැ.
එහෙම වුණොත් එහෙම අපේ මේ රටේ සිලෝන් ටී කියන තේ නාමයට ඒ වගේම අපි දන්නවා මේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබා දෙන්නේ තේ වගාවෙන්. ඒ තේ වගාවට මොකද වෙන්නේ? එහෙම නැත්නම් විදේශ විනිමයට මේ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ කියන එක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මේ රජයේ පහුගිය කාලේ ඉඳන්ම චීනයේ හරහා තමයි හැම දෙයක්ම සිද්ධ වුණේ. රටේ ව්‍යාපෘති, ඒ වගේම අනිකුත් කර්මාන්ත, පාරවල් හැදිල්ල මේ හැම එකක්ම සිද්ධ වුණේ චීනයේ. ඉතින් අපිට හිතෙනවා මේ පෝරගෙන එමත් තවත් එක්තරා මුදල් ලිපීමේ මාර්ගයක්ද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. පොළොන්නරුව පුරාවිද්‍යා භූමිය ආවරණය කරමින් ඉදිකර ඇති ආරක්ෂිත වැට හේතුවෙන් රක්ෂිතයේ වෙසෙන වන සතුන්ට තර්ජනයක් එල්ල වී තිබෙනවා. පොළොන්නරුවේ පුරාවිද්‍යා අභය භූමිය ආවරණය කරමින් පුරාවිද්‍යා රක්ෂිතය තුළ පිහිටි පුරාවිද්‍යා ස්ථාන සහ වන සතුන්ගේ ආරක්ෂාව පිණිස අලුතින් වැටක් ඉදිකර තිබෙනවා. පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයේ වෙසෙන වන සතුන්ගේ දිවි පැවැත්මට එමගින් දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන අයුරු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයේ වෙසෙන මුවන්ගේ ජීවිත පැවැත්මට මරු පහරක් එල්ල වී ඇති මෙම වැට හේතුවෙන් රක්ෂිතයේ ජීවත් වූ මුවන් විශාල ප්‍රමාණයක් මෙම වැටෙහි පවතින අනාරක්ෂිත භාවයේ හේතුවෙන් මේ වන විටත් මිය ගොස් තිබෙනවා. පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයේ සිට ආහාර සොයා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ දෙසට රාත්‍රියේදී පැමිණෙන මුවන් මෙම වැටෙහි පවතින අනාරක්ෂිත භාවය නොදැන එම වැට හරහා එකවර රිංගා යාමට උත්සාහ කිරීම මගින් මෙම වැටෙහි සිරවි මිය යාමට ලක්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. එලෙස ඊයේ රාත්‍රියේදීත් ආහාර සොයා පැමිණි මුවදේනුවක් පරාක්‍රම සමුද්‍රයේ දෙස සිට නැවත ඔවුන් වෙසෙන පුරාවිද්‍යා රක්ෂිතයට ඊයේ රාත්‍රියේ ගමන් කිරීමේදී අවාසනාවන්ත අන්දමින් මෙම රක්ෂිත වැටෙහි සිරවී මිය ගොස් තිබෙනවා. ගත වූ මාස කිහිපය තුළ මෙලෙස පුරාවිද්‍යා රක්ෂිතයේ සැරිසරු මුවන් විශාල පිරිසක් මෙම අනාරක්ෂිත වැටෙහි සිරවී මිය ගොස් ඇති බවයි පොළොන්නරුව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශීය මහා සංඝරත්නයත් පෙන්වා දෙන්නේ. අපි දැකලා දෙනවා බොහෝ විට සත්තු මැරිලා තිබුණා. මේ දවස් කිහිපය තුළදී සතුන් බොහෝ ප්‍රමාණයක් මැරුණා. ඉතින් මම විශේෂ අවධානය යොමු කරනවා පුරාවිද්‍යාවේ අධීක්ෂණ මත ඉදිකරනව මේ වැටේදී මේ සතුන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යම් ප්‍රමාණයක් යොමු කරමින් මේ කටයුතු සිදු කරනවා නම් තවත් හොඳයි කියලා තමයි මගේ අදහස. එබැවින් තවදුරටත් මෙලෙස අහිංසක සතුන් මිය යාමට ඉඩ නොදී එම වන සතුන්ගේ පැවැත්මට හානි නොවන අයුරින් අනාරක්ෂිතව පවතින වැට ආරක්ෂිතව ඉදිකර දෙන ලෙසටයි ජනතාව ඉල්ලා සිටින්නේ. මේ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වනු ඇතැයි සියත අප බලාපොරොත්තු වනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු යමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.